84,000ක් බෝසත් මහසත්වරු වූහ. ඔවුන් අනුත්තර සම්‍යක් සම්බෝධිය සෙවීමකින් කිසි දිනක අපහසුතාවයට පත්වී නැත. ප්‍රතිගමන ඒ තත්ත්වයට පත් සියලු දෙනා සම්බෝධියෙහි ධාරණීය ලබාගෙන ඇත. ධර්මය ව්‍යක්ත ලෙස දේශනා කිරීම ඊතා කැමැත්තෙන් සිටින්නෝය. ධර්ම චක්‍රය ආපසු නොකැරකෙනසේ කරකවන ලද අය වූහ. ඔව්හු අසංඛ්‍ය සංඛ්‍යාත බුදුවරුන්ට පුද පූජා පැවැත්වූවෝ වූහ. තවද බුදුවරුන් ඉදිරියේම නොයෙක් කුසල් මූල රැස් කළෝ වූහ. ඔව්හු බුදුවරුන්ගේ ප්‍රසාදයට ලක් වූවෝ වූහ. මෛත්‍රිය පුරුදු කර ඇති අතර බුද්ධ විඥාණයට ඇතුළු වීමට හොඳ සුදුස්සෝ වූහ. බුදුන්ගේ මහා විඥාණයට ගැඹුරින් ඇතුල්ව සසර තෙර කරා ලං වූවෝ වූහ. ඔවුන්ගේ කීර්තිය අනන්තා පරිමාණ ලෝකවල පැතිර ගොස් තිබූ අතර ඔවුහු අනන්ත සියදහස් සතුන් සසරින් ගලවා ගැනීමට හැකි වූවෝ වූහ. ඔවුන්ගේ නම් පිළිවෙලින් මෙසේය. කුමාර බුහුත මංජුශ්‍රී, අවලෝකිතේශ්වර, මහා ස්ථාම ප්‍රාප්ත, සර්වාර්ථ නාම, නිත්‍යෝදු යුක්ත, අනිශිප්ත ධූර, රත්නපාණී බහිශ්‍යශාරාග, ප්‍රධාන ශූර, රත්නචන්ද්‍ර, රත්නප්‍රභා, පූර්ණචන්ද්‍ර, මහා වික්‍රමින්, ත්‍රයිලෝක වික්‍රමින්, අනන්ත වික්‍රමින්, මහා ප්‍රතිහාන, සත්ත සමිතාභයුක්ත, ධරණීධර, අක්ෂයමතී, පද්මශ්‍රී, නක්ෂත්‍රරාග, බෝසත් මහසත්ව, මෛත්‍රිය, බෝසත් මහසත් සිංහ ආදී වූ බෝසතුන් 84,000ක් විය. 84,000ක් බෝසතුන්ගේ ආශිර්වාදයෙන් දිනපතා පැවැත්වෙන සජීවී 180 දේශනා මාලාවේ සද්ධර්ම පුණ්ඩික සූත්‍ර අවරෝහණ දේශනාව. ඊයේ අපි ශ්‍රවණය කරේ තථාගතයන්ගේ ආයු කාලය, ජීවිත කාලය. ආයු කාලය කියන්නේ එකක් වෙනවා, ජීවිත කාලය කියලා කියන්නේ තව එකක් වගේ එකක් වෙනවා කියලා මේ සූත්‍රය ශ්‍රවණය කරාට පස්සේ ඔයගොල්ලන්ට හිතෙන්නට ඇති කියලා විශ්වාසයක් තියෙනවා. මේ සූත්‍රය නිතර නිතර ශ්‍රවණය කිරීමෙන් පමණක් පෝෂණය වෙන ධර්මතාවයක් වෙනවා. මොකද ධාරණී කරගන්න ලේසි නැති වෙනවා. මටද මගේ හඬ ධාරණී කරගන්න ලේසි නෑ කියලා කියන්නේ සූත්‍රයත් ඒ ආකාරයෙන්ම වෙන්නේ. ඉතින් මේ සූත්‍රය කටපාඩම් කරගන්න පුළුවන් නම්, සූත්‍රය දරා ගන්න පුළුවන් නම්, සූත්‍රය නිතර නිතර ශ්‍රවණය කරන්න, පරිහරණය කරන්න සිද්ධ වෙනවා. මේ සූත්‍රය කිසි දිනක පරිහරණය නොකළ පු탁 වෙනවා. වසර 1250ක් විතර පරිහරණයකින් තොරව පුද පූජාවට පමණක් සීමා වෙච්ච එකක් වෙනවා. මෙහි පුද පූජාවන් තමයි තේරවාදයේ පුද පූජාවන් වෙලා තියෙන්නේ. මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍ර පුද පූජාවන් තමයි ඔය ආමිස පූජාව කියලා සමාජය කරගෙන යන්නේ. චෛත්‍ය දාගත් පිළිම බෝගස් වන්දනාව තියෙන්නේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය තුල. තේරවාදයේ තුල තියෙන්නේ හේතුඵල ධර්මය. මේ හේතුඵල ධර්මය කොච්චර කිව්වක් කට්ටියන්ට කිසිදු මහත්ඵලයක් ලැබෙන්නේ නැති. ඒකින්ද ඒ භික්ෂුන් වහන්සේලා කරන්නේ ආයේ ආමිස පූජාවට කට්ටිය යොමු කරනවා. ආමිස පූජාවට ධාතු බෝගස් දාගත් පිළිම මේ වගේ දේවල් වලට යොමු කරනවා. මහායානයට එළියට බහින්න දෙන්නෙත් නැහැ. ඒකට හේතුව භික්ෂුන් වහන්සේලා එය දන්නේ නැතිකම. ඒකින්ද අර පොඩි කාලේ ඔයගොල්ලන් අහපු උපමා කතාව බල්ලා පිදුරු කන්නෙත් නැහැ, කනගොනාට දෙන්නෙත් නැහැ. භක්ති සම්පන්න කට්ටියන්ට සූත්‍රය ශ්‍රවණය වීමෙන් මහත්ඵල නෙලා ගැනීමට හැකියාව තියෙනවා. දැන් මම අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයට ගමන් කරන්නේ සූත්‍රය හරහා වෙයි. එතකොට අනික් කට්ටියන්ට සතර ශ්‍රාවකයෝ වීමට හැකියාවක් නැහැ කියලා කියන්න බැරිද? සූත්‍රය ශ්‍රවණය වීමෙන් සතර ශ්‍රාවකයෝ වීමට හැකියාව තියෙනවා. හේතුව සතර ශ්‍රාවකයන්ට අවශ්‍ය
නිර්වාණ දොරටු වර්තමානයේ 180 කළා පිරිනමලා තියෙනවා. මේ සූත්‍රය දිගින් දිගට ශ්‍රවණය වෙන්න දී යුතු එකක් වෙනවා. මට මේ සූත්‍රය දරා පිළිපදින්න තෙමසක් ගත වුණා වෙයි. තෙමසක් මාස 3ක් ගියා. මම ගාතාවෙන් ගාතාවට හිත පිට පණින්නේ නැති වෙන්න හිත පිට පැන්නොත් ඒ අමතක වුණා යලිත් කියවිය යුතුයි කියලා ඒ ආකාරයෙන් මේ කුමක්ද කියලා ගවේෂණය කරගෙන ගියපු ගමන මෙහි තියෙනවා අසංකේය කල්ප ගණන් පරීක්ෂා කරන්න පුළුවන් ධාරණීය අසංකේය කල්ප ගණන් පරීක්ෂා කරන්න පුළුවන් ධාරණීයක් තියෙනවා. ධාරණීය කියලා කියන්නේ ඒක උගත්කම නොවේ. ඒක විඥාන ධාරාව හරහා ගෙනියන ධාරණීයක්. විඥාන ධාරාව හරහා ගෙනියන ධාරණීයක් කියලා දැන් සාමාන්‍ය මිනිස්සෙකුට සහ මේක ශ්‍රවණය කරන කෙනෙකුට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. උගත්කමින් වැඩි කට්ටියක් සිටිනවා, උගත්කමින් අඩු කට්ටියක් සිටිනවා. නොතේරෙන කට්ටියක් සිටිනවා, තේරෙන කට්ටියක් සිටිනවා. මේ ආකාරයෙන් මනුස්ස සිත් විෂමත්වයක පවතින බව තේරෙනවා. එතකොට මේ මනුස්ස සිත් විෂමත්වයක පවතින හේතුව Taman ධාරණය කරගත්ත ප්‍රමාණය. Taman ධාරණය කරගත්ත ප්‍රමාණය. ඒ ධාරණය කරගත්ත ඒවායේ ඇතුලේ කුසල් මූලයන් තියෙනවා. දාන සීල පාරමිතා පුරාපු ඒවා තියෙන මේ ගොඩාක් දේවල් මේක ඇතුලේ තියෙනවා. මෙන්න මේ ඇතුලේ තියෙන දේවල් තියෙනවද නැත්ද කියලා පරීක්ෂා කරගන්න තියෙන සූත්‍රය සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙනවා. මේ සමාජයට එලි දක්වන්න භික්ෂුව තැති ගන්න ඕයි. තැති ගන්නේ එය නොදන්න නිසා. ඒ වගේම තැති ගන්නේ Tamanට කන්න නැති වෙයි කියලා බයට. ඇත්තම කතාව ඒක. නැත්තම් වසර 2600ක් වන ධර්මයේ එක ධර්මයක් වහගෙන එක ධර්මයක් විතරක් විවර කරගෙන ආපු ගමන තුල අර වහගෙන ආපු ධර්මයේ එළියට ගත්තොත් අන්න ඒක ඇතුලේ ඇතිය කියලා විශ්වාස කළ යුතු වෙනවා වර්තමාන සමාජයේ වක්කත් සත්‍ය. මොකද වසර 1250ක් විතර ත්‍රිපිටකය මේ දක්වා රැගෙන අවිල්ලා තියෙනවා. නමුත් කිසිවෙක් විශ්ව දොරටුව සමස්ත ලෝකෙටම හරියන විදිහට විවෘත කරේ නැති වෙයි. ජාතිය තුල ආගම් හතරක් නිර්මාණය වෙලා බෞද්ධ කියන එක බෞද්ධ දර්ශනය අතේ තියෙනවා නම් එහෙම රටේ වෙන ආගම් ඉතුරු වෙන්නේ නැති වෙන්නේ. ඔක්කොම බෞද්ධ වෙලා. පිළිගන්නවද කියලා අහන සීල දෙනා. බෞද්ධ දර්ශනය තියෙනවා නම් එන තරම බෞද්ධ වෙනව මිසක් වෙනේව හැදෙන්නේ නැති වෙයි. මොකද මිහිඳු මහරහතන් වහන්සේ මුළු රටම බෞද්ධ කරා. නමුත් වර්තමාන සමාජයේ ආගම ජාතිය කියාගෙන මැරීගෙන වැළලෙන්න හදන කට්ටියට තට්ටු කොල්ල හැවුවොත් සෝතාපන්නද කියලා ඒව කතා කරන්න එපා කියලා. එතකොට දැන් අර හරස් වෙලා ඉන්නේ පිදුරුත් ගවයත් අතර ඉන්න මැද ඉන්න සතාවේ සුනකය වේ. ඉතින් මම සුනකය කියලා කියන්න කැමති නැති වෙනවා. නමුත් උපමා කතාවෙන් තේරුම් ගත යුතු වෙන දෙකොල්ල. ගවයා තේරුම් ගත යුතු වෙන ඌ බැතිමතාවේ. පූජකයා තේරුම් ගත යුතු වෙන ඌ නිර්වාණය වළඳන්න දෙන්නේ නැති එකාවේ. ඒ සුනකය වේ. මේ දෙදෙනා තර්ක කළ යුතු වෙන. සුනකයක කටට ගවයා බය වෙයි. නමුත් ගවයාට හොඳ හයියක් තියෙනවා. සුනකයට කෑම ලැබෙන්නේ පිදුරු රකින්න නිසා වෙයි. කන්න දෙන්න තියෙන්නේ මිනිස්සුන්ට වෙනවා. ඒක දෙන්නේ එකවරට. හැමතිස්සෙම කන්න දෙන්න තියෙනවා. කණුවේ ලණුව ලිහලා බල්ලට කියනවා සුනකය තිතරම් බුරපක්.
බැඳලා තියෙන තුරාවට බැරි වෙනවා. මේ බැඳලා තියෙන තුරාව කියන කාල සීමාව ඇවිල්ලා ප්‍රතිරූප ධර්මයේ තියෙන සමය. සුනකේ බැඳලා තියෙන කාල සීමාව. ප්‍රතිරූප ධර්මයේ. ඒ ධර්මයේ ඇතුලේ සත්‍ය ඔබන්නත් බෑ, අසත්‍ය ඔබන්නත් බෑ. ඒක හරි අමුතු එකක් වෙනවා. ඒකේ රජ කරන්නේ තනිකරම බොරුව වෙයි. වචනයක් කිව්වොත් ඒකක් බොරුවක් වෙයි. ඒ වුණාට දිවි හිමියෙන් රකින්නේ මුසාවාදාවෙන්. කියන තරමක් කියන්නේ බොරුවෙන්. ඉතින් ඒ සමාජ කාල සීමාව අවසන් වනමත් එක්කම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය එලි දැකිය යුතු වෙන. මේක බෑ කියලා ඔහේ පොඩි වැඩි කියලා එහෙම කරන්න බැරි වෙයි. පොඩි කෙනෙක් ලොකු කෙනෙක් නොවෙනවා ලෝකේ සාමාන්‍ය පුද්ගලෙක් හැමදාම ශාස්ත්‍රූවරයෙක් වෙලා ලෝක අනිත් පැත්ත ගහලා ගියා කියලා දැනගත යුතු වෙනවා. සියලු දෙනා පුද්ගලෙක් කරා මනුස්ස භවයක් ලැබපු කෙනෙක් තමයි ඒ දේ කරලා දෙන්නේ ලෝක සත්‍යයට. නමුත් හැමදාම සියලු දෙනාට කරේ ගල් ගහපු එකයි, ගූ ගහපු එකයි, එන ගහපු එකයි වෙන්නේ. ඉතින් ඒක මේ පාර කරන්න දෙන්නේ නැති වෙයි. මේ පාර පලිහට තියන්නේ සංකේතයක්. නඩු දාන්න තියෙන සංකේතෙට. සංකේතෙට යමෙක් නඩුවක් දාන්න ලෑස්ති වුණොත් හේ කුමක් සඳහාද නඩු දාන්නේ කියලා බැලිය යුතුයි. බලනකොට තමුන්ට සෝතාපන්න වෙන්න මාර්ගය, රහත් වෙන්න මාර්ගය, පසේ බුදු වෙන්න මාර්ගය, සම්බුද්ධත්වයට පත් වෙන්න මාර්ගය දේශනා කරලා ඇති කියලා තියෙනවා මේ සංකේත පුරාවට. මේක විශ්ව දොරටුව. මේ විශ්ව දොරටුව නැතුව සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය එලි දක්වන්න තහනම් වෙනවා. සූත්‍රය එලි දක්වන්න නම් විශ්ව දොරටුව විවෘත කළ යුතුයි. විශ්ව දොරටුව මේ වෙනකොට විවෘත කරලා තියෙනවා. ඊට පස්සේ තියෙන ලෝකයේ තුල තියෙන විෂය තියෙන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය තුල. ඒ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයට සියලු දෙනා අනාගතේ කැපවිය යුතු වෙනවා. එය ශ්‍රවණය කළ යුතු වෙනවා. එයට අනුකූලව ජීවත් විය යුතු වෙනවා. එය යුගයකට අයිති පොතක් වෙනවා. යුගය මාරු කළා ඊගාව යුගයේ ජීවත් වෙන පොතක් වෙනවා. ඒක වැසී යනවත් එක්කම ප්‍රතිරූප ධර්මය මතුවේ. වැඩේ කරගන්න බෑ උනාට කියවන්න පුළුවන් ධර්මයක් මතුවේ. කරගන්න බෑ කියවන්න පුළුවන් ධර්මයක් මතුවේ. කරගන්න පුළුවන් ධර්මය මතුවුණාන් පස්සේ අර කියවන ධර්මය නතර විය යුතුයි. ඇහැ පිය ගහලා ඇහැරන තැනින් බුදු භූමිය මාරු කරගෙන මරණය ජය අරගෙන සියලු දෙනා සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ වෙත යොමු විය යුතුයි. අද බුදුන් කරපු කාර්යය ගැන කට්ටිය ශ්‍රවණය කරන්නයි කියලා කියන්නේ. මෙහි යන මූල ධර්මය නම් බෝසත්වරු කලු කුහර තුලින් පොළොව කුහර තුලින් මතුවීම කියන කතන්දරය ඇතුලේ තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ ජන්මයක් පාසා බුද්ධත්වයේ ලැබමින් ආපු ගමනක ප්‍රතිඵල එළියට අරගෙන පෙන්නනෝ. එහි සැකඵල වෙන්නේ සතර ශ්‍රාවකීන්ට සාරිපුත්‍රලාට නොවන කෙලින්ම සැකඵල වෙන්නේ මතු බුදු වෙන මෛත්‍රී බෝධිසත්වයන්ට වෙන. අනාගතයේදී මෙය ඒ මිනිසුන් සැක පළ කරගන්න බැවින් තථාගතයනි මෙය ලිහා දෙන්නේ කියලා කියන. මේසා ප්‍රමාණයක් මේසා බෝසත්තුරු ප්‍රමාණයක් සම්බුද්ධත්වයට මේරෙව්වේ කොහොමද ඒක ප්‍රශ්නයක් කියලා කියන. මේ කතාවේ ප්‍රතිඵලයක් තථාගතයන්ගේ ආයු කාලය අපි ඊයේ ශ්‍රවණය කරපු එක වෙන්නේ. ඊයේ ශ්‍රවණය කරපු තථාගතයන්ගේ ආයු කාලය තුල කරපු මෙහෙය අද අපි මේ සූත්‍රය තුලින් ගායත්‍රීගේ හඬින් ශ්‍රවණය කරමු කියලා කියනවා. බෝසතුන් පොළොව කුහර වලින් නික්ම ඒම. එම අවස්ථාවේදී නොයෙක් දිසාවලින් එක් රැස්ව සිටි ගංගා අටක වැලි හා සමාන වූ බෝසත් සහ මහසත්වරු ඒ දහම් සභාව මැද අතැඟිලි බැඳ ගෞරවයෙන් නමස්කාර කර නැගී සිටියාහුය. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවසර දෙන්නේ නම්
බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මෙම සභාලෝකයේ මෙම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ධෛර්ය සම්පන්නව අනලස්ව ආරක්ෂා කර කියවීමෙන් ශබ්ද නගා කියවීමෙන් පිටපත් කිරීමෙන් පිටපත් කරවීමෙන් වන්දනාමානාදිය කිරීමෙන් එම සූත්‍රය අස්සක් මුල්ලක් නෑර දේශනා කරන්නෙමුයි පැවසුවෝය. එම අවස්ථාවේදී බෝසත් සහ මහසත්වරුන්ට බුදුහු මෙසේ වදාළහ. බවත්නි, නවතින්න. මෙම සූත්‍රය ආරක්ෂා කිරීම ඔබ විසින් කළ යුත්තක් නොවේ. මගේ මේ සභාලෝක ධාතුවේ බෝසත්වරුන් හා මහා සත්වවරුන් ගංගා 60,000ක වැලි හා සමාන පිරිසක් සිටින්නාහ. ඒ එක් බෝධිසත්වයෙකුටම ගංගා නම් ගංගා 60,000ක වැලි හා සමාන පිරිවර ඇත්තාහ. මා පිරිනිවන් පෑමෙන් පසුව මේ මහා පිරිස් විසින් මෙම සූත්‍රය ආරක්ෂා කිරීමට, කියවීමට, හඬ නගා කියවීමට, දේශනා කිරීමට ඉදිරිපත් වන්නාහුය. බුදුන් එවදන් ප්‍රකාශ කළ අවස්ථාවේ දසදහසක් සභාලෝක ධාතුවේ පොළොව ගැබ දෙදරා විවර වන්නට විය. එම විවරය තුළින් ඒ අවස්ථාවේ බෝධිසත්වවරුන් සහ මහා සත්වවරුන් දහස්, දසදහස්, දසලක්ෂ ගැනිය නොහැකි තරම් පිරිසක් පිටතට ආවෝය. වර්ණනා කළ නොහැකි තරම් ආලෝකයන් හා රන්වන් පැහැයක් ඇති දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් ඔවුහු යුක්ත වූවෝය. මේ පිරිස් සභාලෝක ධාතුවේ පොළොව ගැබට යටින් පිහිටි හිස් ආකාශයේ ජීවත් වූ අය වූහ. ඔවුහු ශාක්‍ය මුනි බුදුරජාණන් වහන්සේගේ ශබ්දය අසා පොළොව ගැබ හරහා පැමිණියෝ වූහ. මේ සෑම බෝධිසත්වයකුටම ඔහුගේම දහම් සභාවක් වූ අතර ගංගා 60,000ක වැලි හා සමාන පිරිවර පිරිස් රැගෙන ආවාහුය. ගංගා 50,000ක, 40,000ක, 30,000ක, 20,000ක හෝ දසදහසක වැලි හා සමාන පිරිස් රැගෙන පැමිණි අය ගැන කිව යුත්තේ නොවේ. තවද එම පිරිස කොපමණ කුඩාද යත් ගංගා භාගයක, ගංගා කාලක හෝ ගංගා නයුත දසදහස් කෝටියක වැලි ප්‍රමාණයටද සමාන වන තරම්ය. මේ සෑම කෙනෙක්ම ධර්මය පුරුදු පුහුණු කිරීමට කැමැත්තෙන් පැමිණියෝ වූහ. මෙම පොළොව ගැබෙන් මතු වූ බෝසතුන්ගේ ප්‍රමාණය එකතු කිරීමට හෝ ගණන් කිරීමට හෝ නොහැක. සීමාවකින් තොරය, උපමාවකින් හෝ උපමේයකින් විස්තර කළ නොහැක. මෙම බෝසත්වරු පොළොව ගැබින් නික්මුණු පසු ප්‍රභූරත්න තථාගතයන්න් සහ ශාක්‍ය මුනි බුදුරජුන් වැඩ සිටි සප්තරත්න ස්තූපය වෙත පැමිණියෝය. එසේ පැමිණි ඔවුහු මේ ලෝකනාථයන් දෙදෙනා වහන්සේට දන නමස්කාරයෙන් වැඳාහුය. රුවන් රුක් මුල්හි සිංහාසනවල වැඩ සිටි සියලු බුදුවරුන්ටද නමස්කාර කළාහුය. ඉක්බිති දෙයත් එක් කොට වැඳ නමස්කාර කරමින් දකුණට හැරි තෙවරක් පැදකුණු කරන්නාහුය. නොයෙක් ආකාරයේ ගෞරව පූජාද පැවැත්වූහ. අනතුරුව ඔහු එකත් පස්ව හිඳගනිමින් තථාගතයන්න් දෙදෙනා දෙස බලා සිටියෝය. මිහිතලයෙන් මතු වූ ඒ බෝධිසත්වවරුන් හා මහා සත්වවරුන් හට ඒ තථාගතයන්න් වහන්සේලා දෙනමට ගෞරව පූජා පැවැත්වීමට ගත වූ කාලය අන්තර් කල්ප 50ක් වූයේය. තවද මෙම අවස්ථාවේ ශාක්‍ය මුනි බුදුරජුන් සහ සිව්වනක් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අන්තර් කල්ප 50ක් නිශ්චලව සමාධියෙන් සිටියෝය. එපමණ කාලයක් එසේ ගත වූයේ වුවද බුදුන් වහන්සේගේ 이르දි බලයෙන් මහා පිරිසට දැනුනේ දින භාගයක කාලයක් ලෙසිනි. තවද මිහි මණ්ඩලයෙන් නික්මුණා වූ බෝසත් මහසත්වරුන්
අහස් කුස සිටින්නාහුය. ගැනිය නොහැකි කෝටි සංඛ්‍යාත බුද්ධ ක්ෂේත්‍රයන් පිරී යන අන්දම ඒ සිව්වනක් පිරිස විසින් බුදුන්ගේ වෘතිබලයෙන් දුටුවාහුය. ගැනිය නොහැකි කෝටි සංඛ්‍යාත බුද්ධ ක්ෂේත්‍රයන් පිරී යන අන්දම ඒ සිව්වනක් පිරිස විසින් බුදුන්ගේ වෘතිබලයෙන් දුටුවාහුය. එම බෝධිසත්වයන් අතරින් ප්‍රධාන බෝධිසත්වයන් 4 දෙනෙක් වූහ. එයින් පළමුවැන්නා විශිෂ්ට චාරිත්‍ර බෝධිසත්වයන්ය. දෙවැන්නා අනන්ත චාරිත්‍ර බෝධිසත්වයන්ය. තුන්වැන්නා විසුද්ධ චාරිත්‍ර බෝධිසත්වයන් සහ හතරවැන්නා සුප්‍රතිෂ්ඨිත යන බෝසත් මහසත්වරු වූහ. එම බෝධිසත්වයන් මෙම උතුම් දහම් සභාවේ සිටි සියලු දෙනාට නායකත්වය හා ගුරු උපදෙස් දෙන පුද්ගලයෝ වූහ. මේ සිව් දෙනා බුදුන් වහන්සේ දෙස බලාගෙන මෙසේ විමසා සිටියෝය. ඔබ වහන්සේ මද අසනීපයෙන් යුක්තද? මද කනගාටුවෙන් යුක්තද? මනාකොට ධර්ම අභ්‍යාසයෙන් උපදෙස් දෙන ලැබුයේද? මෙම ක්‍රියාකලාපයන්ගෙන් ඔබ වහන්සේ වෙහෙසට පත්වී සිටින්නේ දැයි විමසූහ. එම අවස්ථාවේදී ඒ උසස් බෝසතුන් 4 දෙනා ගාථාවකින් මෙසේ කීහ. ලෝක පූජිතයාණනි, සියලු සතුන්ට ධර්මය දේශනා කරමින් හා එය වැළඳ ගන්වමින් සිටින ඔබ වහන්සේ සුළු අසනීප තත්වයකින් සහ කනස්සල්ලකින් සිටින්නේද? වෙහෙස මහන්සියකින් තොරව එය කළ හැකිද? සියලු සතුන් ඔබ වහන්සේගෙන් උපදෙස් ගැනීමට සූදානම්ද? නැත්ද? ඒ නිසා ඔබ වහන්සේ වෙහෙස මහන්සියට පත්වී ඇත්දැයි විමසූහ. බුදුන් වහන්සේ එම බෝධිසත්වවරුන්ට මෙසේ පැවසූහ. එය එසේමය. තථාගතයාණෝද හොඳ සුවයෙන් සහ සතුටෙන් සිටී. සියලු සතුන් ධර්මය වැළඳ ගැනීම හා මුදවා ගැනීම කර ඇත්තෙමි. මට එය වෙහෙස මහන්සියක් හෝ කනස්සල්ලක් ඇති කරන්නේ නැත. එයට හේතුව නම් ඔවුන් අතීතයේ කාලයෙන් කාලයට මගෙන් උපදෙස්ගෙන ඇත. තවද ඔවුන් අතීතයේ සිටි බුදුවරුන්ට දානමානාදියදී ගෞරව නමස්කාර කර ඔවුන්ගේ සිත් තුළ කුසල් බීජ රෝපණය කරගෙන ඇත. ඒ නිසා මෙම ජීවිතයේ ප්‍රථම වතාවට ඔවුන් විසින් මා දකිනු ලබයි. මගේ ධර්ම දේශනාවලට සවන් දෙති. එය ඔවුන් ඉතා ඉක්මනින් විශ්වාස කොට පිළිගනිති. තථාගතයන්ගේ විඥාණයට ඇතුළු වනු ලබති. එහෙත් එයට ව්‍යතිරේකයක් ඇත. හීනයානය පුරුදු පුහුණු කළ අය එසේ වන්නේ නැත. එහෙත් එම පුද්ගලයන්ට මෙම සූත්‍රය ඇසීමට සලස්වා බුදුන්ගේ විඥාණයට ඇතුළු වීමට ඉඩ දෙමි. එම අවස්ථාවේ උසස් බෝධිසත්වයන් 4 දෙනා ගාථාවකින් මෙසේ ප්‍රකාශ කළසේක. අතිවිශිෂ්ටයි, අතිවිශිෂ්ටයි. සාදු සාදු මහාවීරයාණනි, ලෝක පූජිතයාණනි. සත්වයන් ධර්මය වැළඳ ගැනීමෙන් දුකින් මුදවාගෙන ඇත. බුදුන්ගේ විඥානයේ ගැඹුරු බව ඇසීමෙන්, විශ්වාස කිරීමෙන්, තේරුම් ගැනීමෙන් එය ලබාගන්නේ කෙසේදැයි විමසයි. ඒ අසා අපි ඉතා සන්තෝෂයට පත් වූයෙමු. එම අවස්ථාවේදී තථාගතයන්ෝ මෙම උසස් බෝධිසත්වයන්ට ප්‍රශංසා කොට මෙසේ වදාළහ. සාදු සාදු. ඔබ තථාගතයන්න් වෙනුවෙන් ඔබේ හදවත සන්තෝෂයෙන් තබා ගන්නේ කෙසේදැයි දැකිය හැකිය. ඒ වෙලෙහි මෛත්‍රී බෝසතුන් සහ ගංගා නම් ගංගා 8000ක වැලි හා සමාන බෝධිසත්වවරු මෙසේ සිතන්නට වූහ. මින් පෙර කිසි දිනක
මේසා විශාල බෝසත් හා මහසත් පිරිසක් පොළොව ගැබ විවර කොටගෙන බුදුන් ඉදිරියේ සිට වැඳගෙන දානමානාදී පූජෝපහාර දක්වා තථාගතයන්න්ගේ සුවදුක් විචාරණු අසා හෝ දැක හෝ නැත්තේ යනුවෙනි. එම අවස්ථාවේ ගංගා 80,000ක වැලි හා සමානව නොයෙක් බෝධිසත්වවරුන්ගේ සිතවිලි දැනගෙන තමා තුළම ඇති වූ සැකය දුරු කර ගැනීම සඳහා බෝසත් මහසත් මෛත්‍රිය තෙමේ බුදුරදුන් දෙසට හැරී වැඳගෙන ගාථාවකින් මේ කරුණ විමසා සිටින්නේය. ප්‍රමාණය කළ නොහැකි දසදහස් මිලියන ගණන් මේසා විශාල මහ බෝසත්වරු පිරිසක් අතීතයේදී අප දැක නැත. මහත් ගෞරවයට පාත්‍ර වූ ද්විපදෝත්තමයන්න් වහන්ස ඔවුන් කොහි සිට පැමිණියෝද? කුමන හේතුවක් හෝ ඵලයක් හෝ තත්වයක් හෝ ඔවුන් එකතු වීමට හේතු වූයේද යන්න විස්තර කරන ලෙස අනුකම්පාවෙන් අයතිමු. මහත් ශරීරවලින්ද ෂඩ් අභිඥා බලයෙන්ද මැනිය නොහැකි ප්‍රඥාවෙන්ද චේතනාවෙන් හා අධිෂ්ඨානයෙන් ස්ථීර වූ බලයක් ඇති ඔවුන් දැකීමට ප්‍රිය වේ. ඔවුන් කොහි සිට පැමිණියෝද? සෑම බෝධිසත්වයෙක්ම ගංගාවල වැලි හා සමාන පිරිසක් ඔවුන් සමග කැඳවාගෙන විත් ඇත. සමහර මහ බෝසත්වරු 60,000ක් ගංගාවල වැලි හා සමාන පිරිස් කැඳවාගෙන පැමිණ ඇත. මෙම පිරිස් එකම මනසකින් බුද්ධ මාර්ගය සොයන්නෝය. ගංගා නම් ගංගා 60,000ක වැලි හා සමාන වූ මේ මහ බෝසත්වරු සියලු දෙනා එක්ව බුදුවරුන්ට පූජෝපහාර පැවැත්වීම සහ මෙම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ආරක්ෂා කර දරා ගැනීම සඳහා පැමිණියෝ අය වූහ. ගංගා නම් ගංගා 50,000ක 40,000ක 30,000ක 20,000ක 10,000ක දහසක හෝ 100ක එහෙමත් නැත්නම් එකක භාගයක තුනෙන් එකක හතරෙන් එකක හෝ ලක්ෂ දසදහසින් එක් කොටසක හෝ නයුත දහසකින් දසදහසක් කොටසක දසලක්ෂයකින් දසලක්ෂ භාගයකින් කොටසක වැලි හා සමානව සිටි පිරිස් අප්‍රමාණ වූහ. සමහරු අනුගාමිකයන් නොමැතිව බුදුන්ට ගෞරව කිරීමේ ආසාවෙන් බුදුන් වැඩ සිටින තැනට පැමිණියෝ වූහ. ඔවුන්ද ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා බොහෝ වැඩිය. යම්කිසි පුද්ගලයෙක් ගණන් කිරීම සඳහා ගණිත යන්ත්‍රයක් උපයෝගී කරගෙන ගංගා නම් ගඟේ වැලි හා සමාන කල්ප ගණනක් ගත කළේ වුවද ඔහුට ඒ ප්‍රමාණය ගණන් කළ නොහැක. මෙම බෝධිසත්වයන් බලයෙන්ද කැපවීමෙන්ද මහත් අභිමානයෙන්ද ඔවුන්ට ධර්මය දේශනා කරන්නෝය. එසේ ධර්මය උගන්වා වැළඳ ගන්වා ඔවුන් මෙම ස්ථානයට ගෙනවිත් ඇත්ත. බුද්ධත්වය සඳහා සිත් සකස් කරගත්තේ ප්‍රථමයෙන්ම කවුරුන් යටතේද? ඔවුන් කුමන බුදුවරයාගේ ධර්මය ප්‍රශංසා කොට විස්තර කරන්නේද? කුමන සූත්‍රයක් වැළඳගෙන සිටින්නේද? කුමන බුදුවරයාගේ මාර්ගය ඔවුන් පුහුණු කරන්නේද? මෙම බෝධිසත්වවරු ලෝකෝත්තර බලයෙන් මහත් ප්‍රඥා බලයෙන් යුක්තය. මහ පොළොව සතර දිසාවටම කම්පාවට පත්වෙද්දී ඔවුන් සියලු දෙනාම පොළොවෙන් මතු පිටට ආවෝය. තථාගතයන්නි, අතීතයේ සිට මෙවැන්නක් මා දැක නැත. ඒ නිසා ඔවුන් කොහි සිට ආවාහුද? එම ලෝකයේ නම කුමක්ද? අපට අනුකම්පාවෙන් කියා දෙන්න. මා නිතරම ලෝකයෙන් ලෝකයට ගමන් කර ඇතත් මෙවැන්නක් දැක නැත. ඔවුන් හදිසියේම මහ පොළොවෙන් මතුවී ඇත. ඒ නිසා එයට හේතුව අප ගැන අනුකම්පාවෙන් කියා දෙන්න.
මෙම මහා දහම් ස්වභාවේ දැන් ප්‍රමාණය ගණන් කළ නොහැකි සියක් දහස් ලක්ෂ ගණන් බෝධිසත්වයෝගෙන් පිරී ඇත. ඔවුන් සියලු දෙනාටම මෙම සිද්ධියේ පටන් ගැන්මට හා අවසානයට හේතුන් දැන ගැනීමට කැමැත්තෝය. අප්‍රමාණ ගුණ සමුදායෙන් හෙබියා වූ ලෝකනාථයාණනි, මේ සමාගමයෙහි සිටින අයගේ සිත්වල පවතින සැකය දුරු කරනු මැනවි. එම අවස්ථාවේදී දහස් දසදහස් ලක්ෂ ගණන් වෙනත් ලෝකවලින් පැමිණි ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේගේ අප්‍රමාණ නිර්මිත බුදුවරු අටදිසාවේ පිහිටි මාණික්‍ය වෘක්ෂ යට සිංහාසනවල වැඩ සිටියෝය. එම බුදුවරුන්ගේ උපස්ථායකයෝ සියලු දෙනාම ශත සහස්‍ර ලෝක ධාතුවේ මහ පොළොව විවර කොටගෙන සතර දිසාවෙන් මතුවී අහසේ වැඩ සිටින මහ බෝසත් පිරිස් දුටුවාහ. ඒ සෑම අයෙක්ම තම තමන්ගේ පුතුන් වහන්සේට මෙසේ කියන්නේය. තථාගතයාණනි, ප්‍රමාණය කළ නොහැකි සීමාවකින් තොර අසංඛ්‍යයක් වූ බෝධිසත්වවරු කොහේ සිට පැමිණියාහුද? එම අවස්ථාවේ සෑම බුදු කෙනෙක්ම ඔහුගේ උපස්ථායකයන්ට මෙසේ කියන්නාහ. කුලපුත්‍රයිනි, මොහොතකට නවතින්න. මෙම මහසත් මෛත්‍රී නම් බෝසත් වූ ශාක්‍ය මුනි බුදුන්ගෙන් ඊළඟට බුදුවන බවට විවරණ ලබා සිටිති. ඔහු දැනටමත් ඒ කාරණය ගැන විමසා ඇත. බුදුහු දැන් එයට පිළිතුරු දීමට සූදානමින් සිටිති. ඒ අවස්ථාවේදී ඔබලා ඊට ඇහුම්කන් දිය යුතුය. එම අවස්ථාවේ ශාක්‍ය මුනි බුදුහු මෛත්‍රී බෝධිසත්වයන්ට මෙසේ කියන්නෝය. අතිවිශිෂ්ටයි, අතිවිශිෂ්ටයි. ඒ මහත් කරුණ සම්බන්ධයෙන් ඔබ බුදුන්ගෙන් විමසිය යුතුය. ඔබ සියලු දෙනාම එකම මනසකින් අධිෂ්ඨානයෙන් ධෛර්යවන්තව ස්ථීරව සිටිය යුතුය. තථාගතයාණෝ බුදුන්ගේ විඥානය නිදහස් 이르දි ප්‍රාතිහාර්ය බලය හා බුද්ධ බලය, සිංහ ශක්තියක් වන් බුද්ධ බලය හා මහත් බලයන් ප්‍රකාශ කිරීමට බුදුන් වහන්සේ කැමැත්තෙන් සිටී. එම අවස්ථාවේදී තථාගතයාණෝ එහි තේරුම නැවත වරක් ගාථාවකින් මෙසේ කියන්නේය. උත්සාහයෙන් හා එකම මනසකින් මෙම කරුණ ඔබලාට විස්තර කිරීමට කැමැත්තෙමි. සැකයක් හෝ කනගාටුවක් හෝ ඇති කරගත යුතු නැත. බුදුන්ගේ ප්‍රඥාව මැනීම ඉතා දුෂ්කරය. ඔබලා දැන් ප්‍රඥා බලයෙන් ඉවසීමෙන් හා හොඳ හිතකින් මෙයට සවන් දෙන්න. දේශනා කරන ධර්මය අතීතයේදී කිසි දිනක නොඇසූ ඔබලාට දැන් එය ඇසිය හැකිය. දැන් මම ඔබලාට පහසුව සහ සැනසීම ගැන එන්නෙමි. බයක් හෝ සැකයක් ඇති නොකර ගත යුතුය. බුදුන්ට සත්‍ය වචනය හැර වෙන කිසිවක් නැත. බුද්ධ විඥානය මැනිය නොහැක. උතුම්ම ධර්මය දේශනා කරයි, විග්‍රහ කරන සේක. දැන් උන්වහන්සේ දේශනා කරයි. ඒ නිසා එකම මනසකින් නුඹලා එය ඇසිය යුතුය. එම අවස්ථාවේදී තථාගතයාණෝ මෙම ගාථා කීමෙන් පසුව මෛත්‍රී බෝධිසත්වයන්ට මෙසේ කියන්නෝය. මම මහ පිරිස් සම්බන්ධයෙන් මෙය දැන් ඔබට කියමි. මෛත්‍රිය ප්‍රමාණය කළ නොහැකි ගණන් අසංඛ්‍යයක් බෝසත්වරු මහ පොළොවෙන් මතුවී ඇත. ඔවුන්ගෙන් කිසිවකු ඔබ අතීතයේ දැක නැත. සභාලෝකයේ අනුත්තර සම්‍යක් සම්බෝධියට පත් වූ දින සිට මම ඔවුන්ට ධර්මය වැළඳගන්වා මාර්ගය පෙන්වා දී ඔවුන්ගේ මනස පුරුදු පුහුණු කර ඒවා සංවර්ධනය කර ගැනීම බොහෝ කාලයක සිට කර ඇත.
මෙම බෝසත්වරු සියලු දෙනාම සභාලෝකයට යටින් පීටි හිස් ආකාශ ධාතුවක සිටින්නෝය. ඔහු නොයෙකුත් සූත්‍ර කියවා, හඬ නගා කියවා, තේරුම්ගෙන කැමැත්ත දක්වා ඒ විශේෂත්වයන් හඳුනාගෙන නිවැරදිව සිතේ ධාරණය කරගෙන සිටින්නෝය. අජිතය මෙම යහපත් පුද්ගලයෝ රැස්ව සිටීමට හෝ කතාවෙහි යෙදීමට අකමැත්තෝය. ඔවුන් නිතරම කැමති වන්නේ නිදහස් ස්ථානයක වෙසෙමින් අනලස්ව ධර්මය පුරුදු කිරීමය. ඔවුන්ට විඩාවක් නැත. මිනිසුන් හා දෙව්ලොව වැසියන් සමග සම්බන්ධ වීමට අකමැත්තෝය. ඔහු නිතරම සියලු බාධාවන්ගෙන් තොරව බුද්ධ ඥානය සෙවීමට කැමැත්තෝ වෙති. ඔහු නිරන්තරයෙන් බුදුවරුන්ගේ ධර්මයෙහි පැහැදී අනලස්ව ඒ මහා ප්‍රඥා ගවේෂණයෙහි යෙදී සිටිති. එම අවස්ථාවේදී තථාගතයන්ෝ එහි තේරුම නැවත වතාවක් ගාථාවකින් කියන්නාහ. මෛත්‍රිය ඔබ මෙය දැනගත යුතුය. මෙම මහබෝසත්වරුන් ගණනය කළ නොහැකි කල්ප ගණනක් බුද්ධ ඥානය පුරුදු පුහුණු කර ඇත. ඔවුන් සියලු දෙනා ධර්මයෙහි මා විසින් බැලඳ ගන්වන ලද්දෝය. මා විසින් ඔවුන්ගේ මනස මේ උතුම් මාර්ගයෙහි පිහිටුවන ලද්දේය. ඒ සියල්ලෝ මාගේ පුත්‍රයන්ය. ඔහු නිසංසල පෙදෙස්වල විසීමට ප්‍රිය කරති. සභාවන්හි රැස්වීම හා සංවාදයන්හි නිරත වීම ඔවුන්ට ප්‍රිය නොවේ. මේ ආකාරයට මගේ පුත්‍රයන් මගේ දූත මාර්ගය හා ධර්මය අධ්‍යයනය කර පුරුදු පුහුණු වීමේ යෙදේ. රෑදහවලක් නොමැතිව මහත් උත්සාහයෙන් බුද්ධ මාර්ගය සොයති. මේ සභාලෝක ධාතුවේ යට හිස් ආකාශයෙහි ඔහු වෙසිති. අධිෂ්ඨාන බලයෙන් සහ අවධානයෙන් ශක්තිමත් වන උත්සාහයෙන් බුද්ධ විඥානය සොයති. ඔහු නොයෙක් න්‍යායන් දේශනා කරති. ඔවුන්ගේ මනස බයෙන් තොරය. මම ගයා නගරයේදී බෝධි මූලයේ වැඩ සිට උතුම් බුද්ධත්වය පසක් කරගෙන උතුම් වූ ධර්ම චක්‍රය කරකැවූයෙමි. ඉන්පසුව මම ඔවුන්ට උගන්වා වැළඳ ගැන්වූයෙමි. ප්‍රථම වතාවට ඔවුන්ගේ මනස එම මාර්ගයේ තැබුවෙමි. දැන් ඔවුන් සියලු දෙනා ආපසු නොහැරෙන තත්වයට පැමිණ සිටිති. ඔවුන්ට නියමිත වේලාවට බුද්ධත්වයට පත්වීමට හැකිවන්නේය. මා කතා කළ වචන සත්‍යයකි. එකම මනසකින් ඔබ ඔවුන්ව විශ්වාස කළ යුතුය. ඈත අතීත කාලයේ සිටම මම ඔවුන්ට ධර්මය උගන්වමින් සිටියෙමි. එම අවස්ථාවේදී බෝසත් මහසත් මෛත්‍රේයන් සහ අනෙකුත් බෝධිසත්වයන්ගේ සිත් තුළ සැකසංකාවක් මතුවන්නට විය. ඔවුන් සියලු දෙනාටම මෙය ප්‍රහේලිකාවක් වූ අතර මෙය මින් පෙර කිසිදාක නොවූවකි. ඔහු මෙසේ සිතූහ. තථාගතයන්ෝ ඉතා සුළු කාලයක් තුළදී ප්‍රමාණය කළ නොහැකි සීමාවකින් තොර අසංඛ්‍යයක් මහ බෝසත්වරුන්ට ධර්මය උගන්වා ධර්මයෙහි සමාදන් කරවා අනුත්තර සම්‍යක් සම්බෝධියෙහි පිහිට වූයේ කෙසේද යනුයි. ඉන්පසුව මෛත්‍රිය බෝසත්තමේ බුදුන් වහන්සේට මෙසේ කියන්නේය. තථාගතයන්නි, ඔබ වහන්සේ රාජකුමාරයෙකුව සිටියදී ශාක්‍ය රාජමාලිගය අතහැර ගයා ප්‍රදේශයට ගොස් බෝධිය මුල වැඩහිඳ අනුත්තර සම්‍යක් සම්බෝධියට පත් වූ සේක. එතැන් සිට යන්තම් අවුරුදු 40ක් හෝ ඊට වැඩි ගණනක් ගත වී ඇත. තථාගතයන්නි, මේ ඊතා සුළු කාලය තුළ
බුදු කෙනෙකු වශයෙන් මේසා විශාල වැඩ කොටසක් ඉටු කළේ කෙසේද? එය බුදුන්ගේ අනුභවය තුළින් කරන ලද්දක්ද? නැතිනම් බුදුන්ගේ ගුණ සමුදාය තුළින් කරන ලද්දක්ද? ඔබ වහන්සේ ප්‍රමාණය කළ නොහැකි මහා බෝසත්වරුන්ට ධර්මය උගන්වා වැළඳ ගන්වා ඔවුන්ට අනුත්තර සම්‍යක් සම්බෝධියට පත්වීමට මඟ පෑදුවේ එවැනි බලයකින්ද? තථාගතයන්න් වහන්ස මේසා විශාල බෝසත් පිරිසක් කෙනෙකු විසින් මේ පිරිස කල්ප දහසක් දසදහසක් තිස්සේ ගණන් කරනු ලැබුවත් ඒ පිරිසේ අවසානයක් සීමාවක් දැකීමට නොහැකිය. ඉතා ඈත අතීතයේ සිට ප්‍රමාණය කළ නොහැකි සීමාවක් නැති බුදුවරුන් සමීපයේ සිට කුසල් රැස්කොට බෝසත් පිළිවෙත සපුරා නිරතුරුවම බ්‍රහ්මචාරියෙහි යෙතුනේ යයි යන්න විශ්වාස කළ හැක්කේද යනුවෙන් සිතාගත නොහැක. 25 හැවිරිදි පැහැපත් සිරුරකින් යුක්ත තවමත් ලක්ෂණ හිසකෙස් ඇති තරුණයෙකු සිටිනවා යයි උදාහරණයකට සිතන්න. ඔහු සිය වයස් පිරුණු මහලු පුද්ගලයෙකු පෙන්වා මේ මාගේ පුත්‍රයා හෝ සියක් වයසැති මහලු පුද්ගලයා තරුණයා පෙන්වා මේ මාගේ පියාය අප හදා වඩා ගත්තේ මොහුය යනුවෙන් කියයිද? මෙය විශ්වාස කිරීමට ඉතා අමාරුය. බුදුන් කියන්නේද මේ වැනි දෙයකි. ඔබ මාර්ගය අවබෝධ කළ දිනයේ සිටම ඇත්තෙන්ම එතරම් කාලයක් ගත වී නැත. නමුත් මේ බෝසත් පිරිස් ප්‍රමාණය කළ නොහැකි කල්ප දහස් දසදහස් දසලක්ෂ ගණන් තිස්සේ උත්සාහයෙන් සහ වීර්යයෙන් බුද්ධ මාර්ගයට ඇතුළු වී ඇත. ඔවුන් ප්‍රමාණය කළ නොහැකි සිය දහස් දසදහස් දසලක්ෂ සමාධීන් තුළට පිවිසීම, ඒවායේ විසීම හා ඒවායින් නිකුත්වීම පුරතු කර ඇත. ඊර්ති ප්‍රාතිහාර්ය බලයන් ලබාගෙන ඇත. බොහෝ කාලයක් බ්‍රහ්මචර්යාවන් පුරතු කර ඇත. පියවරෙන් පියවර නොයෙක් කුසලයන් පුරුදු පුහුණු කර ප්‍රශ්න කිරීමටත් උත්තර දීමටත් දක්ෂතාවයක් ඇති කරගෙන පුද්ගලයන් අතර මහා ගර්වත්වයට පත්වී ඇත. මේවා ලෝකයාට දැනගන්නට ලැබෙන දුර්ලභ කරුණුය. නමුත් තථාගතයන්න් වහන්ස ඔබ කියන්නේ ඔබගේ බුද්ධත්වයෙන් පසුව පළමු වරට මේ අයට බුද්ධත්වයේ සඳහා ප්‍රාර්ථනාව ඇතිකොට ධර්මය උගන්වා සමාදන් කරවා අනුත්තර සම්‍යක් සම්බෝධියට යොමු කළ බවයි. තථාගතයන්නි, ඔබ වහන්සේ බුද්ධත්වයට පත්ව වැඩි කාලයක් ගත වී නැත. නමුත් මේ මහත් විසල් ක්‍රියාවන් කරගෙන යාමට හැකි වී ඇත. අපි බුදුරදුන් කෙරේ ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් විසුවෙමු. සුදුසු ආකාරයට උන්වහන්සේ ධර්ම දේශනා කරන බව විශ්වාස කරමු. බුදුරදුන්ගේ දැනුම සර්ව සම්පූර්ණය. එසේ වුවද බුදුරදුන් පරිනිර්වාණයට පත් වූ පසු කිසියම් බෝධිසත්වයෙක් බුද්ධත්වයට පත්වීමට සිතවිලි ආරම්භ කරයි නම් මෙවදන් අසන ඔහු සමහර විට ඒවා විශ්වාස කරන්නේවත් පිළිගන්නේවත් නැතිව ධර්මය ප්‍රතික්ෂේප කිරීමේ පාප කර්මය කිරීමට යොමු වනු ඇත. ඒ නිසා තථාගතයන් වහන්ස අපගේ සැක දුරු කර ගැනීමට අනාගතයේහි යම් යහපත් පුරුෂයෙකු හට මෙවදන් ඇසීමෙන් ඔහු තුළ සැකය උපදවා නොගැනීමට කරුණු විස්තර කර ප්‍රකාශ කරනු මැනවි. එම අවස්ථාවේදී බෝධිසත්ව මෛත්‍රිය තෙමේ ගාථාවකින් එහි තේරුම නැවත කියන්නේය. අතීතයේදී බුදුන් වහන්සේ ශාක්‍යයන්ගෙන් වෙන්ව ගිහිගය හැරගොස් ගයා නදී තීරයේ බෝධි මූලයේ වැඩ සිටියෝය. එතැන් සිට ගත වී ඇත්තේ සුළු කාලයකි. නමුත්
ප්‍රමාණය කළ නොහැකි මේ බුදුන්ගේ පුත්‍රයෝ බොහෝ කාලයක සිට බුද්ධ මාර්ගය පුරුදු පුහුණු කරමින් වෙසෙති. ඉර්ති ලෝකෝත්තර බල මහිමය හා ප්‍රඥාව මෙහෙවා බෝසත් මාර්ගය දක්ෂ ලෙස අනුගමනය කර වාසය කරන්නේය. ජලයෙන් මතු වූ නෙළුම් මලක්සේ සියලු ලෞකික කිලුටු වලින් වෙන්ව වෙසෙති. පොළොව ගැබින්නෙක්ම බුදුන් ඉදිරියේ පෙනී සිටිමින් ගෞරව නමස්කාර කරමින් සිටිති. මෙය වටහා ගැනීමට අපහසුය. කෙනෙකුට කෙසේ විශ්වාස කළ හැකිද? බුදුන් බුද්ධත්වයට පත් වූයේ ඉතා මෑතකදීය. නමුත් උන්වහන්සේ විසින් ධර්මයෙහි සාර්ථකත්වයට යොමු කරනු ලැබූ පිරිස් අතිවිශාලය. එහෙයින් මෙම සභාවේ සිටින්නන්ගේ සැක සහ සංකාවන් දුරු කරමින් මේ කාරණයෙහි විශේෂත්වයන් පැහැදිලි කොට එහි සත්‍ය తත්වය අපට විස්තර කර දෙන ලෙස මෙන් ආයාචනය කරන්නෙමු. එය 25 හැවිරිදි තරුණයෙක් සියක් වයස ඇති හිසකෙස් පැසුණු මුහුණ ඇදී ගිය පුද්ගලයෙකු පෙන්වා මොහු මවිසින් ජනිත කොට හදා වඩාගත් කෙනෙකුයි කියන්නාක් මෙනි. මේ මහලු මිනිසාද මේ මාගේ පියායයි තරුණයාට කියන්නාක් මෙනි. පියා තරුණයෙකි, පුතා මහල්ලෙකි. මෙය ලොව කිසිවෙකුට විශ්වාස කළ හැක්කක් නොවේ. තථාගතයන්න් වහන්සේ පිළිබඳ කරුණුද මෙයට සමානය. ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වූයේ මෑතකදීය. මේ මහා සත්වරු බෝසත්වයන් අධිෂ්ඨානයෙන් යුක්ත වූවාහු ලාමක නොමේරු අය නොවේ. ඔහු ප්‍රමාණය කළ නොහැකි කල්ප ගණනක් බෝධිසත්ව මාර්ගය පුරුදු පුහුණු කරන්නෝය. ඔහු අමාරු ප්‍රශ්න ඇසීමටත් උත්තර දීමටත් අතිදක්ෂයෝය. ඔවුන්ගේ මනසේ බියක් නොමැත. ඔවුන්ගේ මනස සංවර කරගෙන ඇති අතර අභිමානය හා බලයෙන් යුක්තව සිටිති. දස දිසාවේ වැඩ සිටින බුදුවරුන්ගේ මහත් ප්‍රශංසාවට ලක් වී ඇති අතර ධර්ම දේශනා කරමින් වෙනස්කම් දැක්වීමට හැකියාව ඇත්තෝය. ඔවුන් ජනයා අතර රැඳී සිටීමට අකමැත්තෝය. නමුත් බුද්ධ මාර්ගයේ සෙවීම සඳහා නිතරම භාවනා යෝගීව සිටීමට කැමැත්තෝය. ඔවුන් පොළොව යට අවකාශයේ ජීවත් වන්නෝය. මෙය අප බුදුන්ගෙන්ම ඇසූ නිසා අපට සැකයක් නැත. නමුත් අනාගත කාලය වෙනුවෙන් බුදුන් වහන්සේ විසින් මෙය විස්තර කර තේරුම් කර දිය යුතුය. මෙම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය සම්බන්ධයෙන් අපි සැකයක් හෝ සංකාවක් ඇති කරගෙන පිළිගැනීමට අසමත් වන්නේ නම් ක්ෂණයකින්ම අපායට හෝ අපාය මාර්ගයට වැටෙන්නේය. ඒ නිසා ප්‍රමාණය කළ නොහැකි මෙම බෝධිසත්වයන්ට මෙපමණ කෙටි කාලයක් තුළ ඉගැන්වූයේ කෙසේද? සසර ගමන ආපසු නොවන තත්වයකට ඔවුන්ට වාසය කරන්නට සැලසූයේ කෙසේදැයි පැහැදිලි කර දෙන මෙන් මේ අනුකම්පාවෙන් ඉල්ලා සිටිමු. මේ අය කෙසේද යලි සසරට නොපෙමෙනෙන තත්ත්වයට පත් කරලා ඒ තරම් සම්බුද්ධත්වයට මෝරවලා තැම්පත් කරලා තියෙන්නේ කියලා මෛත්‍රිය ප්‍රශ්න කරනවා. ඒ කවුරුන්ද කියලා මම දැන් ඕගොල්ලන්ට කියලා බුදුවරු සද්ධර්ම පුණ්ඩික සූත්‍රය සජ්ජායනා කරන වෙලාවට රහතන් වහන්සේලා හිටියොත් ඒ කට්ටිය බුදුවරුන්ට කලින් පරිනිර්වාණයටපත් වෙනවා. මොකද ඒ කට්ටියන්ට තේරෙනවා අපි ඩිලේ වුණා කියලා. අපි හිතාගෙන හිටියේ මෙච්චර කාලයක් රහත් භවෙන් ඉවරයි කියලා. මේ ඉවර නැහැ. ඒ ලෝතර බුදුවරුන්ගේ ඒ අනන්ත වූ නිර්දේශ සහිත වූ ප්‍රඥා බලයට අපිට ඇතුල් වෙන්න බැරි. ඒ 이르දි ප්‍රාතිහාරය
අපිට පාන්න බැරුණා බුදුන් පාපු එක අපිට විශිෂ්ට වුණා. ඒකින්ද අපි බුදුන්ට කලින් පරිනිර්වාණයට සපත් විය යුතුයි කියලා තථාගත භක්තිය ඇතුල් වෙන සියලු දෙනා ලෞතර බුදුරජාණන් වහන්සේ යලිත් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කුමන හෝ සභා ලෝකයක සජ්ජායනා කරන වෙලාවට අර සභා ලෝකයේ පතුලේ ඒ කියන්නේ පරිනිර්වාණ ධාතුව තුලින් සභා ලෝකයේ පතුලේ තියෙන පරිනිර්වාණ ධාතුව සභා ලෝකයේ තියෙන හීන ලෝකයේ හීන ලෝකයේ තියෙන්නේ නිින්ද ගියාට පස්සේ තියෙන ලෝකයේ. එතකොට මේ සියල්ල කරන්නේ හීන ලෝකයේ ඇතුළට දාගෙන. ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ඊර්ධි ප්‍රාතිහාර බලයන් පෙන්වන්නේ සිහින ලෝකයේ සූර්යා ලෝකයේ තුල නිර්මාණය කරගෙන. ඒකනේ කිව්වේ අන්තර්කල්ප 50ක් වරුභාගයක් තුල පෙන්වුවා කියලා. ඒ තරම් වේගයෙන් පෙන්වන්න පුළුවන් ලෝකයක් වෙන සීන ලෝකය කියලා. එතකොට ඒකට තමයි සබහ ලෝකය කියලා කියන්නේ. ඕකේ පතුලේ තමයි පරිනිර්වාණ ධාතුව තියෙන්නේ. ඔතෙන්ට තමයි යම් කිසි කෙනෙක් සපත් වෙලා රැකිටිය යුතු වෙන්නේ. ඔහු අනන්ත විශිෂ්ට විසුද්ධි සුප්‍රතිෂ්ඨ කියන ආචාර පදවීන් ලබාගෙන නැගිටි. අර කලු කුහර තුල පොළොව කුහර තුලින් මතුවෙච්ච බෝසත්තුරුන්ගේ ධර්මතාවයන් අවබෝධ කරගෙන නැගිටි. නැගිටලා ඉවරලයි සත්වයින්ට නිවන් දොරටුව විවෘත කරන්නේ. මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය මනා පිළිවෙලින් දේශනා කරපු සූත්‍රයක් වෙනවා. මේ මනා පිළිවෙලින් ලියා දීමට බෝසතුන්ම වැඩම කළ යුතු වෙනවා. බෝසතුන් වැඩම කරලා සූත්‍රය ලියන්න කලින් ප්‍රායෝගිකව මෙන්න මේ සබහ ලෝකයට යටින් තියෙන ලෝකයට සපත් වෙලා පැමිණිය යුතු වෙනවා. සබහ ලෝකයට යටින් තියෙන ලෝකයට. ඒ කියන්නේ මෙලව පරලව අවසාන වෙනවට එක්කම තියෙන ලෝකයේ තියෙන්නේ බුද්ධ විඥානය. ඒක ඇතුළට ගිහිල්ලා යලි මෙලවට සපත් වෙලා මෙලව පරලව අවසන් කරගත්තේ නැතුව සසර ගමන දිගට ගෙනියන මිනිස්සුන්ට 6ක් 4ක් නොතේරි වද වේදනාවේ සිටින මිනිස්සුන්ට කියනවා දෙකලවර බලන්නේ. ඕගොල්ලන්ට දුවන එක නතර වෙනවයි නතර වෙලා ජීවත් වෙන්න භූමියක් උදා වෙනවයි අන්නේ භූමිය මතු බුද්ධ භූමිය වෙනවයි කියලා කියන. ඉතින් ඒක අපි 180 තුලින් ලෝකට දායාද කරමින් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කාට නොතේරුණත් තේරෙන කෙනා ඇවිත් කියා දෙමින් සිටින මොහොතක් වෙනවා. සියලු දෙනා මේ ශ්‍රවණය කළ යුතු වෙනවා. ශ්‍රවණය කොට මේ නිර්වාණ ධාතුවෙන් ඇතුල් වුණාට පසුව තියෙන මේ ගුණ යහපත් කඳට රටම ඇතුල් විය යුතු වෙනවා. 180 නිර්මාතෘගේ ප්‍රාර්ථනාව රට මතු බුද්ධ භූමියට රැගෙන එම වෙනවා. ගේන්න අපහසුයක් නැති වෙනවා. ඇහැපිය ගහලා ඇහැරින තැන ඒ රහස සැඟවිලා තියෙනවා. ඉස්සරහට දහස් ලක්ෂ ගණන් මිනිස්සු බුද්ධ භූමියට ඒකාන්තවම ඇතුල් වෙනවා. කාටවත් එක නතර කරන්න බැරි වෙනවා. ඒ බුද්ධ භූමියට ඇතුල් වුණාට පස්සේ තියෙන සූත්‍රය සියලු දෙනා ශ්‍රවණය කළ යුතු වෙනවා. ඒ සූත්‍රය ලොවට එලි දකින්න ආරම්භ වෙන්නේ මේ බක් පොයට වෙනවා. මේ බක් පොයට කැලණිය මාලිගාපුරයට සියලු දෙනාගේ සපමිනෙම අපේක්ෂාවෙන් අදට දේශනාව නතර කරනවා. අවලෝකිතේශ්වර ආශිර්වාදයෙන් පිට වෙමු කියලා කියනවා. අවලෝකිතේශ්වර බෝසතුන් මහා ප්‍රඥාවෙන් යුක්ත වූද කරුණාවේ බැල්ම ඇත්තා වූද සත්‍ය වූ බැල්ම ඇත්තා වූද සිත් කළු මුහුණක් සහ පිරිසිදු ඇස් ඇති ඔහු දෙස අපි ගෞරවයෙන් නිතරම බලා සිටින්නෙමු. ඔහු පිරිසිදු ආලෝකයෙන් අඳුර දුරු කරන්නා වූ සූර්යා නැමැති ප්‍රඥාවෙන්ද වාත වේගයන් හා ගිනිදැල් වලින් සිදුවන අවාසනාවන් දුරු කරමින් සියලු ලෝකයාට දීප්තිය හා ආලෝකය ගෙන දේ. මෛත්‍රී ගුණයෙන් බැබලෙන යහපත් ගුණාංගයන්ගෙන් යුතු සීලයෙන් යුක්ත ඔහු විදුලි සැරයක් මෙනි. කරුණාවෙන් පිරුණු සිත මහා බලාකුලක් මෙනි. ඔහු අමා බිඳුමෙන් ධර්මවැසි වසවන්නේය. ලෞකික ආශාවන් විනාශ කර දමන්නේය. ලෞකික ආශාවන් නැමැති ගිනිදැල් නිවා දමන්නේය. රජු නීතිය ක්‍රියාත්මක කර නඩු පවරා
දඬුවම් දීම සඳහා හමුදාවක් පුර සිටියෝද අවලෝකිතේශ්වර බෝසතුන්ගේ බලයෙන් ඒ සියලු දඬුවම් වද වේදනාවන්ගෙන් මිදෙන්නේය. අවලෝකිතේශ්වර බෝසතුන්ගේ පුදුමාකාර ශබ්දයන් බ්‍රාහ්මණයන්ගේ ශබ්දයද මුහුදු රැල්ලේ ශබ්දයද මෙන් ලෝකයේ සෑම තැනටම පැතිරෙන්නේය. ඒ නිසා ඔහු ගැන නිතරම සිතිය යුතුය. සිතුවිල්ලෙන් සිතුවිල්ලට සැකයක් ඇති නොකරගෙන අවලෝකිතේශ්වර බෝසතුන් ගැන සිතිය යුතුය. හේතුව නම් මරණයේ වේදනාවෙන් සිටින අයෙකුට වුවද ඔහු උදව් කරන්නේ මුනිවරයෙකු ලෙසිනි. මේ සියලු ප්‍රතිඵලයන් සලකා බලා මෛත්‍රී සිතින් සියලු සතුන් වෙත බලා මහා සාගරය වැනි ඔහුගේ ආශිර්වාදයන් නිසා ඔබ හිස පහත් කර අවලෝකිතේශ්වර බෝසතුන්ට නමස්කාර කළ යුතුය. මෙම අවස්ථාවේදී ධරණීධර බෝසත් තෙමේ ක්ෂණයකින් සිය අසුනෙන් නැගී සිට බුදුන් වෙතට ගොස් මෙසේ පවසන්නේය. තථාගතයන්නි, සත්වයින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් පිළිබඳව ඔහුගේ නිදහස් ඊර්ති ප්‍රාතිහාර්ය බලයද විශ්වයේ සෑම තැනක් සඳහා වූ දොරටුවල පෙනී සිටීම ආදී මහත් ඵලයන් මෙම පරිච්ඡේදය කියවා ගනුයේ නම් ලබන සම්පත් සුළුපටු නොවන්නේය. බුදුන් වහන්සේගේ විශ්ව දොරටුව නැමැති මෙම පරිච්ඡේදය දේශනා කිරීමෙන් පසු මෙම සභාවේ 84000ක් සියලු දෙනා අනුත්තර සම්‍යක් සම්බුදු තත්වයට පත්වීමේ අදහස් සිත්වල අධිෂ්ඨාන කරගත්තෝය.